සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඉරිදා දවසේ ඔබ හැම දෙනාගේම ජීවිතවලට වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්නයි ඔබ සූදානම් වෙන්නේ. එනිසා අදත් මේ උතුම් ධර්මශ්‍රවණය ඔබ හැම දෙනාටම නිවන් අවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනි ඔබ දන්නවා ගිය ඉරිදා ධර්ම දේශනාවේදී අපි ආරම්භ කරේ හැම බුදු කෙනෙක්ම මේ ලෝකේ පහළ වෙන සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අත් නොහැර දේශනා කරන උතුම්ම දේශනාවක් වන අවිධහිත දේශනාවක් වන ඒ උතුම් සතර සතිපට්ඨාන දේශනාව තමයි අපි විස්තර ඇතුව එදා සාරාංශයක් හැටියට අපි ගිය ධර්ම දේශනාවේදී කතා කරා. අද දවසේ අපි කොටසෙන් කොටස ඔබට තේරුම් ගන්න පුළුවන් ආකාරයට මේ සතර සතිපට්ඨානෙ කොහොමද අපේ ජීවිතයට ගලපගන්නේ? මේ සතර සතිපට්ඨානෙ කොහොමද අපි එදිනෙදා ජීවිතය තුළ පුරුදු කරගන්නේ? ඒ තුලින් කොහොමද අපි අපේ සිහිය දියුණු කරගන්නේ? භාවනාවක් වඩාගන්නේ කොහොමද? මෙන්න මේ කාරණා අපි දවසින් දවස අපිට තේරුම් ගන්න පුළුවන් ආකාරයට අපි කතා කරමු. පිංහතුනි සතර සතිපට්ඨානය කියලා කියන්නේ අපි කතා කරා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ අනුපස්සනා කොටස් 4. ඒ සතර සතිපට්ඨානය තුල අපේ සිහිය දියුණු වෙනවා, සිහිය වැඩෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා අනීවරණ සූත්‍රය. පංච නීවරණ ගැන දේශනා කරපු දේශනාවක්. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි පංච නීවරණ කියන්නේ තනිකරම අකුසල් ගොඩක්, අකුසල රාශියක්. පංච නීවරණ කියලා කියන්නේ අකුසල් ගොඩක්. එහෙමනම් අපි සතර සතිපට්ඨානි සිහිය පිහිටවාගෙන භාවනා අරමුණක් තුල හිත පිහිටවාගෙන ඉන්න වෙලාවට විතරයි අපි මේ අකුසල අරමුණු වලින් මිදෙන්නේ. අනිත් හැම වෙලාවෙම අපේ හිත දුවන්නේ පංචකාම අරමුණු ඔස්සේ, කාමච්ඡන්දේ. එක්ක ව්‍යාපාදේ, තරහව, කේන්තිය, පරණ දේවල්, ගැටිච්ච දේවල් ඒ ඔස්සේම හිත දුවනවා. ඊළඟට නිදිමත, අලසකම, කම්මැලි ගතිය, තීන මිද්දේ එක එක ස්වරූපයෙන් බලවත් වෙනවා. උද්දච්ච කුක්කුච්ච හිත විසිරෙනකොට පසුතැවීම් ඇති වෙනවා. මට මේ කිසි දෙයක් කරගන්න බෑ, මගේ හිත විසිරෙනවා කියලා හිත විසිරෙන්න පසුතැවෙනවා. ඊළඟට විචිකිච්ඡාව, තුනුරුවන් ගැන, බුද්ධාදී අටතැන් ගැන ඇතිවෙන සැක සංකා. එතකොට මෙන්න මේ ස්වභාවය හිතේ පවතිනවා කියන්නේ හැම වෙලාවෙම ඒක අකුසල රාශියක්, අකුසල් ගොඩක් කියන. මේ පංච නීවරණ නිසා මොකද වෙන්නේ? පඤ්ඤායි දුබ්බලීකරණ. කෙනෙක්ගේ ප්‍රඥාව දුබල භාවයට පත් කරනවා. අඥාන කරන කෙනෙක් මෝඩයෙක් බවට පත් කරනවා. අචක්කු කරන කෙනෙකුගේ දහම් ඇස නැති කරලා දානවා. කෙනෙක්ගේ මතක ශක්තිය දුර්වල කරලා දානවා. එහෙමනම් මතක තියාගන්න, කෙනෙකුගේ මතක ශක්තිය අඩු වෙන්නේ, දහම් ඇස නැති කරලා දාන්නේ, පඤ්ඤා දුබ්බලී කරන ප්‍රඥාවේ දුබල භාවයට, ප්‍රඥාව දුබල භාවයට පත් වෙන්නේ, නුවණැස අඩු වෙන්නේ මේ පංච නීවරණ නිසා. කෙනෙක් භාවනා කරනවා කියන්නේ නීවරණ යටපත් කිරීම.
නීවරණ ප්‍රහාණය කරන්න මහන්සි ගැනීම. ඔබ මේ හැම භාවන අරමුණක් තුළම ඔබ කරන්නේ පංච නීවරණ යටපත් කරලා හිත කුසල අරමුණක් තුළ එකඟ කරගන්නයි මේ භාවන අරමුණු තුළ ඔබ උත්සාහ කරන්න. ඒ තුළ ඔබේ සිහිය දියුණු වෙනවා, සිහිය වැඩෙනවා. අපි කතා කරා සිහිය දියුණුවෙන්න මතක ශක්තිය වැඩි වෙනවා කියලා. ඔබ දන්නවා මීට පෙර ඉතිහාසෙ ගත්තාහම දැන් අද වෙනකොට අපි බොහෝ දුරට පුරුදු වෙලා තියෙන්නේ පොත්පත්වල මේවා සටහන් කරගෙන ත්‍රිපිටකයේ පවාද පොත්වල ග්‍රන්ථාරූඪ වෙලා පොත්පත්වල තමයි බොහෝ ධර්ම කරුණු අද අපි එකතු කරන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට කියල දුන්නේ ඒ කාලේ අතීත වැඩහිටිය බුද්ධ කාලේ ඉඳං ධර්ම සංගායනා පැවැත්විච්ච කාලවල පවා වැඩහිටිය මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ක්‍රමී මේ පොත්තොල ලියලා කටපාඩං කරගෙන මේ පොත්තොල ලියල පොත් එකතු කරගෙන යන ක්‍රමේ නෙමේ. සුතා හොඳට බණ අහන්න කියනවා. දතා ඇසූ ධර්මය ධාරණය කරගන්න. වචසා පරිචිතා නිතර සජ්්‍යායනා කර වචනෙන් පුරුදු කරගන්න. එක ඇන ඔබ පොත්තොල අද ලියල පැත්තක තියල තියෙන. පොත්තොල තියෙන මේ ධර්ම කරුණු නිතර බණ හැටියට අහනවා. ඉස්සර අහන එකක් තිබුණේ. ධර්ම දේශනා කිරීමක් පොත් කියෝ යන එකක් නෙමේ බණ අහනවා. ඒ අහන කරුණු දතා ධාරණය කරගන්න හොඳට කන් යොමු කරගෙන අහනකොට ඒ කාරණ හොඳට මතක හිටිනම්. ඒ අහල මතකතියාගත්ත ධාරණය කරගත්ත ධර්ම කාරණා වචනයනුත් පුරුදු කරනවා. නිතර සජ්්‍යායනා කර වචනයෙන් පුරුදු කරගන්න. ඊළඟට මනසානු පෙක්කිතා නිතර නුවනින් විමසනවා භාවනා වසයෙන් බලනවා. අන්න එතකොට දිට්ටියා සුප්පටි විද්දා. තමන්ගෙම අවබෝධයක් බවට පත් කරගන්න පුළුව. එනිසා ඉදා රහතන් වහන්සේලා වැඩ හිටිය කාලේ අපේ බුදු හාමුදුරු වැඩ හිටිය කාලේ පළවෙනි දෙවනි තුන්වෙනි ධර්ම සංගායනාවලදි පවා. සංගායනා අවසන් වෙලා ඒ මහරහතන් වහන්සේලාගේ ශිෂ්‍ය අනුශිෂ්‍ය පරම්පරාවල් වලට මේ ත්‍රිපිටකයේ කොටස් කටපාඩමෙන් පරම්පරාවෙන් ඉදිරියට අරගෙන යන්න පැවරුව. එනිසා පිංහතුනි ධර්මයේ කටපාඩං කර ගැනීම කියලා කියන ඉතාම වැදගත්දයක්. ඒ ධර්මය අහද්දි මතක තියෙන ඒ මතක ශක්තිය ධාරණ ශක්තිය ඒ කටපාඩම් මේ ඔක්කෝම රැඳෙන්නේ භාවනාවත් එක්ක. පංච නීවරණ යටපත් වනා කියලා කියන ඔබේ මතක ශක්තිය බොහොම ප්‍රබලයි. ඔබට ලොකු ධාරණ ශක්තියක් ඇති වෙනවා. ඔබේ චින්තන පරාසේ ගොඩක් පුළුල් වෙනවා. එනිසා ඔබට බොහෝ ප්‍රමාණයක් හිතේ මතකේ රඳවාගෙන ධාරණය කරගෙන පවත්ව ගන්න පුළුව. එනිසා මේ සතර සතිපට්ඨානයේ භාවනා ක්‍රම පුරුදු කරනවා කියන්න පුංචි දරුවන්ට පවා වැඩිහිටියන්ට මැදිවයසයට පිංගොතුනි ඔබ හොඳට හොයලා බලන්න. මේ භාවනා නොකිරීම තුළ දැන් සමහර බෞද්ධයෝම ගත්තත් බොහෝ පිරිසක් බණහන්න කැමති. පින්කං කරන්නත් කැමති. සංවිධාන කටයුතුවලට පින්කන් සංවිධානය කරන්න බොහෝම කැමති. පන්සල්වල වැඩිපුර ඉන්න සංවිධායකවරු. පින්කන් සංවිධානය කරන්න පෙරහැරවල් යන්න සරසන්න කොඩිදාන ඒවට බොහෝ පිරිසක් එනවා. හැබැයි බණහන වෙලාවට එක්කෝ ගිහිල්ල අනිත් අයට තේ හදනවා කෑම සකස් කරනවා වැඩ පින් අතේ වැඩ තමයි. හැබැයි බොහෝ දෙනෙ බණහන්නෙත් නෑ එතන. ඒ බණ අහන අයගෙන් ගත්තත් ඒ අය බණ විතරක් අහලා එතනින් අතර වෙනවා එක්කෝ. සමහරු බොහෝ බණහනවා. බණ පොත්පත් ආසාාවෙන් කියෝන. හැබැයි භාවනාවකට හිත පුරුදු වෙන්නේ. එතකොට එතනිනුත් තේරිලා ඉතාම සුළු පිරිසයි අර බණහනායගෙන් ගත්තත් භාවනාවක් කරන්න හිත නැමේ. භාවනාවකට හිතක් පුරුදුවෙන්. අන්නේ හිත පුරුදු කරගත්ත කෙනා තමයි මේ ධර්මයේ තියෙන හරය වටිනාකම තමන්ගේ ජීවිතය තුළ අත්දකින්න. අන්නේ නිසා පිංහතුනේ හිත භාවනාවකට පුරුදු කරගන්න. අද අපි කතා කරන්නේ කායානු පස්සනා කොටසේ ප්‍රථම භාවනා කොටස කායානු පස්සන කයානුව බලමින් භාවනා කිරීම. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරයේ රූපය තමයි මේ කය කියල බුදු හාන්දුරුපෙන්. එතකොට මේ කය මුල් කරගෙන කායානු පස්සනාවේ භාවනා ක්‍රම කීපයක් තියෙන. ආනාපාන සති කොටස ඉරියාපත භාවනා කොටස
සම්පජන්‍ය භාවනා කොටස, ඒ වගේම අපි කෙනවා පිළිකුල් භාවනාව, තවත් වචන තියෙනවා කායගතා සතිය, අසුභය, ඒ ඔක්කොම එකම වචනේ, එකම භාවනාව. ඊළඟට ධාතු මනසිකාර භාවනාව, නවසීවතික භාවනාව. එතකොට මේ කියන භාවනා ක්‍රම කීපේම මේ කායානුපස්සනාවට ඇතුළත් වෙලා තියෙනවා. අපි බලමු බුදුරජාණන් වහන්සේ කොහොමද මේ කායානුපස්සනා සතිපට්ඨාන කොටස විස්තර කරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මහණෙනි කොහොමද භික්ෂුව, මොකද විශේෂයෙන් භික්ෂූන් වහන්සේලා මුල් කරගෙන දේශනා කරද්දී ඒ අතර ගිහි අය බණහන්න ඉන්නවා බොහෝ පිරිසක්. හැබැයි ඉදිරියෙන් ඉන්නේ භික්ෂූන් වහන්සේලා. එතකොට බුදුරජාණන් වහන්සේ අමතනකොට ඒ භික්ෂූන් වහන්සේලා අමතලා තමයි විශේෂයෙන්ම මහණෙනි කියලා දේශනාවල් ආරම්භ කරන්න. එහෙම නැතු බොහෝ දෙනෙකුට ඒ දේශන අහනකොට හිතෙන්න පුළුවන් ආවා භික්ෂූන් වහන්සේලාට විතරයි, එහෙනම් අපිට අදාළ නෑ කියලා. ඔබ මතක තියාගන්න, ගිහියෙක් වුණත් පැවිදි වුණත් අපි කාටත් තියෙන්නේ එකම ප්‍රශ්නය. සංසාරික ප්‍රශ්නයක් තියෙන්නේ. සතර අපායේ මහගෙදර කරගෙන අපායේ වැටි වැටි යන සංසාර ගමන. ගිහි කෙනෙක් වුණත් පැවිදි කෙනෙක් වුණත් ධර්ම මාර්ගයේ හැසිරෙන්නේ මේ භයානක සසරෙන් මිදෙන්න අරමුණු කරගෙන. ඒ නිසා වෙන වෙනම භයානක අනතුරු දෙකක් නෙමේ, එකම අනතුරක්. හැබැයි පැවිදි කෙනා පැවිදි ජීවිතය තුළ ගුණධර්ම රැකගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ නිවන් මාර්ගයේ හරියට ගමන් කරනවා නම් එයාගේ ගමන වේගවත්. ගිහි කෙනෙකුට තියෙන්නේ ඒ ගමන කරදර, බාධා, ප්‍රශ්න, වගකීම්, අඹදරු හම්බ කරන්න ඕනේ, ගෙවල් වල දේවල්, යුතුයකම්, මේ හැම දෙයක්ම එක්ක බොහොම අමාරුවෙන් හිමින් තමයි මේ ගමන යන්නේ. හැබැයි යන්නේ එකම මඟ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. නිවනට තියෙන එකම මඟ තමයි ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් යා යුත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවල ගොඩාක් භාවනා ක්‍රම ගැන විස්තර කරනකොට පෙන්නන්නේ ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. අන්න බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සති කොටස විස්තර කරද්දී මුලින්ම දේශනාව පටන් ගන්න ආකාරය. එතනදී භික්ෂුන් වහන්සේලා අරබයා දේශනාව ආරම්භ කරද්දී බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි අරඤ්ඤගතෝවා යම් කිසි කෙනෙක් ආරණ්‍යක මහ වනාන්තරික රුක්ක මූලගතෝවා කැලේ ගහක් යට වෙන්න පුළුවන්. ශුඤ්ඤාගාරගතෝවා හිස් පරිසරයක. මතක තියාගන්න දැන් මේක පටන් ගන්නකොටම එහෙනම් අපිට බෑ. අපි ගෙවල් වල ඉන්නේ. අපිට ගහක් නැහැ. අපිට ආරණ්‍යයක් නැහැ. එතකොට මේ වගේ තැන් වලින් අල්ල ගන්න එපා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ භික්ෂූන් වහන්සේලාට භාවනාවට යෝග්‍ය සුදුසු කරදර බාධා අඩු ආරණ්‍යක ඉන්න කෙනෙක් නම් අන්නේ ආරණ්‍යගතව ඉන්නකොට භාවනාවට සුදුසු පරිසරයක ඉන්න. එක්ක ගහක් යටට ගිහිල්ලා බොහොම හුදකලාවේ නිස්කලංකව වාඩි වෙලා භාවනා කරනවා. ශුඤ්ඤාගාරගතෝවා කියන්නේ හිස් පරිසරයක්. ඒක ඔබට ඇති කරගන්න පුළුවන්. ඔබේ නිවසේ වේවා. ඒ කියන්නේ කෙනෙකුගෙන් කරදරයක්, බාධාවක්, අවහිරයක් නැති තැනක ඔබ භාවනාවට සූදානම් වෙන්න. පිරිසක් ඇවිල්ලා කරදර කරන, අඬ ගහන, ඔළුවෙන් අල්ලනවා, කනමිරි කරනවා, අතින් ඇදලා දානවා. එහෙම දැන් සමහර අය වෙලාවට භාවනා කරන්න වාඩි වුණාම දරුවෝ පොඩි ළමයි එක්ක ඒ අම්මලා ආසයි වාඩි වෙලා භාවනා කරන්න. හැබැයි පුංචි දරුවෝ ඇවිල්ලා අම්මගේ ඔඩොක්කුවේ වාඩි වෙනවා භාවනා කරනකොට. එක්ක අම්මගේ මූණ ඉඹිනවා, කන අදිනවා, කොණ්ඩෙන් අදිනවා. එතකොට මේ පොඩි දරුවෝ නොදන්නකමට. නමුත් ඔබට පුළුවන් ඔබේ නිවසේ සමහර වෙලාවට ගෙදර බුදු කාමරයක් තියෙනව වෙන්න පුළුවන්. එතන කාටවත් කරදරයක් නැති. මොකද මේ භාවනා කියන්නේ භාවනා රංගපාන එකක් නෙමෙයි. අනිත් අයට පේන්න අපිත් භාවනා කරනවා කියලා එහෙම පෙන්න මේ භාවනා රංගපෑමක් නෙමෙයි. මේක තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්න වැඩපිළිවෙල. අන්න ඒ නිසා කාටවත් කරදරයක් බාධාවක් නැති පුංචි හිස් තැනක්. අපි ගමු ඔබේ බුදුන් අඳින කාමරේ එක්ක ඔබට නිදාගන්න කාමරයක් තියෙනවා. ඒ කාමරය තුල සමහරලාවට නිදාගන්නකොට තව කෙනෙක්ගෙන් කරදරයක් බාධාවක් නැතුව ඔබට නිදාගන්නකොට
අනිත් අයි සමහරලාවට නිදි වෙලාවේ කෙනෙක් ඇහැරල භාවනා කරන අන්න කිසිම කරදරයක් නැති වෙලාව. එතකොට මේ වගේ සුඥාගාර හිස් තැනක් භාවනාවට සුදුසු පරිසරයක්. ඒක තයි පලවෙනිමදී භාවනා කරන්න පටන් ගනි. ඊළඟට අනිත් භාවනාවල් වලට වඩා ආනාපාන සති භාවනාවේදී බුදුරජාණන් වහන්සේ විශේෂ එක ඉරියව්වක් පෙන්නනවා ආනාපාන සතිය වැඩිය යුතු. ඒ තමයි නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුම් කායම් පනිදහය. අන්න ඒක තමයි වැදගත්මදී. නිසීදති පල්ලංකං ආභුජිත්තා පළඟක් බැඳගෙන වාඩි වෙන්න කියන. ඒ වාඩි වෙලා උජුම් කායම් පනිදහය කයි රජුව තියෙන විදිහට ශරීරයේ සකස් කරගෙන වාඩි වෙන. එහෙම වාඩි වෙනකොට අපේ හුස්ම රැල්ල බාධාවක් නැතු හොඳට ආශ්වාස ප්‍රශ්වාස අපේ ඉරියව්වත් එක්ක බැඳිච්ච දෙයක්. මොකද සමහර වෙලාවට කෙනෙක් ඉදිරියට වැඩිපුර නෙරලා වාඩි වෙන අවස්ථා තියෙන. කෙනෙක් වාඩි වුණාට පස්සේ අපි ගමු අර කුදු වෙලා වගේ වාඩි වෙනවා. එක්ක පැත්තකට ඇල වෙලා වාඩි වෙනවා. එවැනි ඉරියව්ව යම් වෙනස්කන් තියෙනකොට හුස්ම රැල්ලේ පවා සමහර වෙලාවට කෙටි ආශ්වාස ඊළඟට ප්‍රශ්වාසවල යම් දිග බවක් සමහර වෙලාවට වැටහෙන ආශ්වාස ප්‍රශ්වාසල වෙනස්කන් තියෙන. ඒ හුස්ම රැල්ලේ ස්වභාවේ යම් වෙනස්කන් තියෙන. අන්නේ නිසා ඔබ කයි රිජුව තියාගෙන වාඩිවෙන. දැම් මේ හැම තැනක්ම ඔබට ටිකෙන් ටික පැහැදිලි කරගෙන මම මේ දේශනාවේද භාවනාව ගැන ඔබට කියලදේ. එතනදී කෙනෙක් අනේ අපේ දනිස් ඔපරේෂන් කරා එක්කො වැටිලා කකුල නමන්න බෑ ඒ නිසා අපිට භාවනාව කරන්නම බැයිද ඒ වගේ සමහර වෙලාවට පුංචි කකුල් දෙක නමාගන්න බැරි නිසා භාවනාව නවත්තන්න එපා. එතනදී ඔබ පළඟක් බැඳගෙන ඔබට අර භාවන ආසනයක ඉරියව්වක වැඩි වෙලාවක් ඉන්න අපහසු වෙන්න පුළුවන්. පුංචි බංකුවක් පොඩි පුටුවක් එවැනි ආසනයක් එක පුංචි මෙට්ටයක් හරි ඔබට වාඩි වෙලා කකුල් දෙක නමාගෙන ඔබේ කොන්ද රිජුව තියෙන ආකාරයට ඔබට වාඩි වෙන්න. සමහර වෙලාවට ඔබට එහෙම එක පාර්ට ඉඳගන්න අමාරුනම් හේත්තු වෙන්නම අවශ්‍යනම්. එක්කෝ ඔබට පුළුවන් බිත්තියකට හරි එක්ක පුටුව ඇන්දකට හරි එහෙම හේත්තු වෙලා වැදගත්මදේ තමයි කය රිජුව තියෙන ආකාරයට ඔබ වාඩිවෙන්. එදකොට මෙන්න මේ වගේ ඉරියව්ව ඔබ හදාගන්න. ඔබට යම් වෙලාවක් අඩුම ගානෙ පැය භාගයක්කත් කොන්දරි දෙනවා කකුල්රි දෙනවා දනිස්්‍රි දෙනවා ඉන්න බෑ කියලා එතන එහෙට මෙහෙට දඟලන්නේ නැකිටින්නේ නැතුව ටික වෙලාවක් අඩුගානෙ පැයි භාගයක්කත් වාඩි වෙලා ඉන්න පුළුවන් විදිහට ඔබ ආසනයක් හදාගන්න. ඒ වාඩි වෙන ආසනය තුළ ඔබ වාඩි වෙලා කයි රිජුව තියෙන ආකාරයට සකස් කරගෙන දැන් ඔබේ භාවන අරමුණ තමයි හුස්ම රැල්ල. ඒ හුස්ම රැල්ලේ තමයි ඔබ හිත පිහිටවාගෙන භාවනා කරන්න. ඒ හුස්ම රැල්ල තුළ තමයි ඔබ හිත දියුණු කරගන්න. දැම් බලන්න පිංහතුනි අපි උපන්දා ඉඳං හුස්ම ගන්න. කවද හරි අන්තිම හුස්ම රැල්ල අපි කියන මිනිස්සු පණ ඇදල ඔන්න අන්තිම හුස්ම ගියා කියන. අන්තිම හුස්ම රැල්ල මේ කය අතහැරලා මේ ආශවාස ප්‍රශ්වාස නතර වෙනකං. අපි හිතුවත් නැතත් හුස්ම ගන්නවා. හැබැයි අපි කවදාවත් දැනගෙන හිටියේ නෑ මේ හුස්ම රැල්ලේ හිත පිහිටෝල හිත දියුණු කරන්න පුළුව. ඉහළ සමාධි ධ්‍යාන මට්ටංවලට හිත නංව ගන්න පුළුව. ඒ ධ්‍යාන තුළින් විදර්ශනාවට හැරිලා ආනාපාන සතියම විදර්ශනා වඩලා ආනාපාන සති භාවනාවම නිවන් දකින්න පුළුව. මේ භයානක සසරෙන් මිදෙන්න්න පුළුවන් කියල්. දැම් බලන්න අපිට නිවන් දකින්න අවශ්‍ය ක්‍රමය අපේ ශරීරයේ හුස්මරැල්ල තුළම තියෙනවා. අපිට අවශ්‍ය වෙන්න ඒ තුළ සිහිය පිහිටවාගෙන සිහියෙන් හුස්මරැල්ලි වෙනස්කන් තේරුම් ගනිමින් හිත දියුණු කර ගැනීම පමණයි. භාවන අරමුණ භාවනා නිමිත්ත තමන්ගේ කයහා බැඳිච්ච හුස්මරැල්ලේම පවතිනවා. පිංහතුනී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ කාරණය බොහෝම ලස්සනට දේශනා කරන එක තැනක බුදු හාන්දුරු දේශනා කරනවා. ආනන්ද හාමුදුරු අහනෝ ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස එකම භාවනාවක් තුළ කරුණු 4ක් වැඩෙන.
ඒ කරුණු 4 වඩාගෙන යනකොට ඒ භාවනාව තුළම කරුණු 7ක් වැඩෙන. ඒ කරුණු 7 වඩනකොට කරුණු 2ක් සාක්ෂාත් වෙන භාවනාව මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය එකම භාවනාවක් තුළ කරුණු 4ක් වැඩෙනවා. ඒ තමයි සතර සතිපට්ඨානෙම වැඩෙනවා. ඒ තමයි මේ ආනාපාන සතිය. ආනාපාන සති භාවනාව තුළ සතර සතිපට්ඨානෙම වැඩෙනවා. ඔබ හුස්ම රැල්ල මේ කායානුපස්සනාවට අයිති භාවනාවක් වුණාට හුස්ම රැල්ලේ සිහිය පිහිටවල කායානුපස්සනාවෙන් පටන් ගන්න. හැබැයි ඒ තුළ කායානුපස්සනා කොටස වැඩිලා ඒ ආනාපාන සති භාවනාව තුළම වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා 4ම වැඩෙනවා. ඒ වැඩිලා සප්ත බොජ්ජංග කරුණු 7ක් වැඩෙනවා. ඒ සතර සතිපට්ඨානෙ වැඩිලා ආනාපාන සතිය තුළම සප්ත බොජ්ජංග ධර්මත් වැඩෙනවා. ඒ බොජ්ජංග ධර්ම 7 වැඩිලා අවසන් වෙනකොට විඥා විමුක්ති කියන කරුණු 2 සාක්ෂාත් කරන. එහෙමනම් එකම භාවනාවක් තුළ කාරණා 4ක් වඩලා ඒ 4 වැඩෙනකොට කරුණු 7ක් වැඩිලා ඒ කරුණු 7 වැඩෙනකොට කරුණු 2ක් සාක්ෂාත් කරන එකම භාවනාව ආනාපාන සතියයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. අන්න ඒ නිසා මේ ආනාපාන සති භාවනාව වඩන්න ලොකු ආසාවක්. මේක හරි ප්‍රණීතයි. බුදුහාඳුරු පෙන්වන්නේ ප්‍රණීත භාවනාවක්. දූවිලි ඇවිස්සිච්ච බිමකට පොද වැස්සක් ඇදහැලුන වගේ ආනාපාන සතිය වඩන කෙනාගේ හිත සංසිඳෙනවා. තැම්පත් වෙනවා. බොහෝම ප්‍රබෝධමත් මනසකින් එයාට දවස ගත කරන්න පුළුවන් ආනාපාන සතිය පුරුදු කරගන්න කෙනෙකුට. එතකොට පින්වතුනි මේ ආනාපාන සති භාවනාවේදී දැන් අපි ආසනය ගැන කතා කරා. දැන් ඔබේ භාවනා නිමිත්ත තමයි හුස්ම රැල්ල. එතකොට අපි දන්නවා යම් යම් භාවනා ක්‍රම යම් සම්ප්‍රදායන් එක්ක සමහර අය භාවනා කරනකොට පිම්බීම හැකිලිම බලනවා කියලා හිත යොමු කරනවා බඩ තමන්ගේ කුස දිහාට. මොකද අපි හුස්ම ගන්නකොට හුස්ම මේ ශරීරයත් එක්කම බැඳිච්ච දෙයක්. අපි ආශ්වාස කරනකොට ඔබේ පපුව මේ පෙනහලුත් එක්ක ඔබේ බඩ පිම්බෙනවා. ඊළඟට ඒ ආයි හැකිලෙනවා. එතකොට මේක හුස්ම වාරයක් පාසා සිද්ධ වෙන. එතකොට යම් බුරුම භාවනා ක්‍රම ඔස්සේ ඒ විදිහට හිත පිහිටෝලා වඩ මේ ආනාපාන සතියෙන් යම් හිත දියුණු කරගන්න උත්සාහ කරන භාවනා ක්‍රමිකුත් තියෙනවා. හැබැයි බොහෝ පැරණි ආචාර්යවරු, පැරණි භාවනා ගුරුවරු ආනාපාන සති භාවනාවේදී මේ සතර සතිපට්ඨාන දේශනාවට අනුව හුස්ම රැල්ලේ හිත පිහිටවන්න ඒ අය මේ නාසයේ අග නාසිකාග්‍රයේ ළඟ තමයි සිහිය පිහිටවන්න පුරුදු කරේ. එතනදී අපිට හුස්ම දැනෙන තැන ඊටාම වැදගත්. දැන් ඔබ මේ බණ අහන අතරෙම ඔබ පුළුවන් නම් පුංචි වෙලාවක් තප්පර කීපයක් ඔබ හොඳට ඇස් පියාගෙන ඔබේ හුස්ම දිහා හිතෙන් බලන්න, වෙන බාහිර කිසිම දෙයකට හිත යොමු කරන්නේ නැතුව හොඳට බලාගෙන ඉන්න. වෙන කිසිම දෙයක් නෙමෙයි. ආශ්වාසයක් ප්‍රශ්වාසයක්, ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා හුස්ම දිහා හොඳට බලාගෙන ඉන්න. ඔබට දැනෙනවද හුස්ම වැටෙන හැටි? ඔබට දැනෙනවද මේ හුස්ම නාස් සිදුරු දෙක ළඟින් ඇතුල් වෙලා ශරීරයට ඇතුල් වෙන හැටි, හුස්ම පිට වෙන හැටි? ඔබ හොඳට බලාගෙන ඉන්නකොට ඔබට තේරෙනවා ගොරෝසු විදිහට හුස්ම ඇතුල් වෙනවා, හුස්ම පිට වෙනවා. හුස්ම ඇතුල් වෙනවා, හුස්ම පිට වෙනවා. එතකොට අන්න එතනදී ඔබට දැන් හුස්ම රැල්ල තේරුම් ගන්න පුළුවන්. ඔබට හුස්ම වැටහෙනවා. අන්න දැන් ඔබ උත්සාහ කරන්නේ භාවනා ඉරියව්වට වාඩි වෙලා මෙන්න මේ හුස්ම රැල්ලේ සිහිය පිහිටවන්න. ඒ සිහිය පිහිටවා ගැනීම පිණිස අපි හිත එක තැනක රඳව ගන්න උත්සාහ කරනවා. ඒ තැන ඒ පුද්ගලයානෝ වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට කෙනෙකුට මේ උඩු තොල ළඟින් හුස්ම දැවටිලා හුස්ම ඇතුල් වෙනවා හොඳට දැනෙනවා. කෙනෙකුට මේ නාස් සිදුරු දෙක, ඒ නාසිකාග්‍රේ කියන නාස් සිදුරු දෙක ළඟින් හුස්ම දැවටිලා ඇතුල් වෙනවා හොඳට තේරෙනවා. තව කෙනෙකුට නාසයේ ඇතුලෙන් හුස්ම දැවටීගෙන ඇතුල් වෙනවා පිට වෙනවා තේරෙනවා. එතකොට මෙන්න මේ කොයි තැනින් හරි ඔබ අල්ලන්න ඕනේ හුස්ම රැල්ල. හුස්ම ඇතුල් වෙන හැටි, හුස්ම පිට වෙන හැටි. දැන් ඔබ
ආනාපාන සති භාවනා වඩද්දි දැන් ආසනයේ සකස් කරගත්තා. ඔබ භාවනාවට වාඩි වුණා. දැන් ඔබ ආනාපාන සති භාවනාවේ පළවෙනිම පියවර අපි පියවරෙන් පියවර හොඳට නිරවුල්ව තේරුම් ගත්තොත් ආයි මේ භාවනාව ගැන ඔබට කවදාව සැක සංකා ඇතිවෙන්නේ. ආයි මේ කාගෙන්වත් අහන්න ඕ නැද ගුරුවරයෙක් ඕ නැද ගුරුවරයා තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ගුරු උපදේශ තමයි මේ දේශනාවල සඳහන් වෙන්න. හැම බුදු කෙනෙක්ම දේශනා කරන සතර සතිපට්ඨාන දේශනාව තමයි අදාපිට බුදු හාන්දුරුව පිරිනිවන් පානවත් එක්කම ඉන්න එකම ගුරුවරයා ශාස්තෘන් වහන්සේ තමයි ශ්‍රී සද්ධර්මය. ඒ ධර්මය සඳහම් භාවනා ක්‍රමය අපි ඒ විදියට මහල තේරුම් අරගෙන භාවනා කරද්දී අපිට ආයි තව අමුතු ගුරුවරු හොයන්න අවශ්‍ය නෑ. ධර්මය මේ සියල්ල සඳහන් වෙනවා. ඔබ නිරවුල් කර ගැනීමයි අවශ්‍ය වෙන. දැන් ඔන්න ඔබ භාවනාවට වාඩි වෙලා ඔබේ පළවෙනිම පියවර සෝ සතෝව අස්ස සති සෝ සතෝව පස්ස සති. හොඳට සිහියෙන් ආශ්වාස කරනවා සිහියෙන් ප්‍රශ්වාස කරන. දැන් මේක තමයි ආනාපාන සති භාවනාවේ පටන් ගන්න. සෝ සතෝව අස්ස සති සෝ සතෝව පස්ස සති. සිහියෙන් ආශ්වාස කරනවා සිහියෙන් ප්‍රශ්වාස කරන. හොඳට සිහිය පිහිටවාගෙන. හර අපි කලින් කතා කරපු අකුසල් ගොඩක් කියලා කතා කරපු පංච නීවරණවලට හිත දුවන්න ඉඩ නොදී. අපේ හිතේ ස්වභාවය තමයි හිත හැම වෙලාවෙම අරමුණින් අරමුණට දුවනවා. ඇහැට පේන රූපයක් ඔස්සේ හිත දුවනවා. කනට ඇහෙන ශබ්දයක් ඔස්සේ හිත දුවනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ හිත දුවනවා. කාපු වීපු දේවල් ඔස්සේ හිත දුවනවා. කයට දැනිච්ච පහස ඔස්සේ හිත දුවන මේ පංච කාම අරමුණු තුළ හිත දුවනවා. ඒවැ ප්‍රියමනාප අරමුණු හොය හොයා ආසාාවෙන් හිත දුවනවා. ඒකට කෙන කාමච්චන්ද. ඊළඟට හිත දුවනවා ව්‍යාපාද. ඒ ප්‍රියමනාප අරමුණු හොයන්න ගිහිල් ඇතිවෙච්ච ගැටයෙන් ඇහැට පෙනිච්ච අපි අකමැති අප්‍රිය අමනාප රූප හැම විලේ මතක් කෙන. කනට ඇහිච්ච අප්‍රිය අමනාප සබ්ද කවුරු හරි බැනපු ඒවා කේන්තිගේව තරාගේවා හැම විලේ මතක් කෙනවා හිතට වද දෙෙන. ඊළඟට නාසයට දැනි චාකමැති දේවල් කාපු බීපු දේවල් අපි අකමැති අප්‍රිය අමනාප අරමුණු හැම වෙලේ මතක් කෙනවා. භාවනාවට වාඩි වුනත් ඇස් පියාගත්ත ගමන් ඒව සිහි වෙනවා. ඊළඟට හිත කම්මැලි නිදි මතයි අලසකමයි හිත වෙන මේ හිතේ අකුසල් වල භයානකම ඔබ හොඳට තේරුම් ගන්න ඔබට පැය ගණන් නිදි මතක් නැතුව කෙලෙස් සහිත දේවල් කතා කර කර විහිළු තහලු කර කර හිනාවේවී එල්ලි වෙනකම් වෙලාව යන තේරෙන්න්නෙත් නෑ මිනිස්සුන්ට අනුන්ගේ ඇදකුද කතා කර කර අඩුපාඩු කියා මේ කෙලෙස් උපද්දෝමින් ඒ තුළ ඉන්නකොට නිදි මත කියන එක දැනෙන්නෙවත් නෑ. ඒකට හේතුව හිත තියෙන අකුසලේ තුළ ඒ නිසා අකුසලේටමයි හිත ඇදෙන්න. හැබැයි ඔබ භාවනා කරන්න වාඩි වෙලා ඇස් පියාගෙන හුස්ම දිහා බලනකොට ටික වෙලාවක් යනකොට මෙන්න නින්දට හිත වැටෙනවා. එහෙම නිදි මතේනවා ෑනුම් යනවා කම්මැලි ගතිය ඇති වෙනවා. දැම් බෑ කියලා හිතෙනවා. හෙට කරනවා කියලා හිතෙනවා. කුසීතකම අලසකම නිදිමත කම්මැලි ගතිය මේ අරමුණු කලාගෙනනවා. තීන මිත්තේ නීවරණය. ඊළඟට උද්දච්ච කුක්කුච්ච ආනාපාන සතියටයි හිත ගත්තේ හුස්ම රැල්ල දිහා හිත බලන්නේ. හිත නොයේ කරමුණ ඔස්සේ දුවනවා. ඒ දුවන්න තමන්ට පසුතැවීමක් ඇතිවෙන අනේ මට මේ භාවනාව කරගන්න බෑනි. කොච්ච රාසාාවෙන්ද මං භාවනාවට වාඩි වුණේ මට මේක කරගන්න බෑනි කියල පසුතැවීමක් ඇතියෙන. ඒ පසුතැවෙන්න තව තවත් හිත විසිරෙනවා. ඊළඟට විචිකිච්ඡාව සැකය නොයෙක් සැක සංකා ඇති වෙනවා. භාවනාව ගැන සැකහිතෙනවා බුදුහාන්දුරු ගැන සැකහිතෙනවා ධර්මී තියෙන දේවල් හරිද කියලා සැකහිතෙනවා. එතකොට මේ වගේ නොයෙක් සැක සංකා එක්ක දැම් බලන්න මේ කියපු කරුණු සියල්ලම එක්ක භාවනාවට බාධාව අකුසල් ගොඩක් ඔබව ඔබේ නුවන නැස නැති කරන ඔබේ හිතේ දියුණෝ නැති කරන දහම් මැස නැති කරන ඔබේ චිත්ත දියුණෝ නැති කරන කරුණු තමයි ඔය බලවත්ව වයෙන්නේ. ඔබ ඒවට ඉඩ නොදී ඔබ බුදුහාන්දුරුව පෙන්නවා මහනනේ කුලප්පු වෙච්ච සත්තෙක්ක දමනය කරනවා වගේ ගැටගහල බැඳල කනුවක තියලා හිර කරලා ගැටගහල ඔහුව දමනය කරගන්නවා වගේ. අරමුණු ඔස්සේ දුවන හිත
හුස්ම රැල්ල තුළ භාවනා නිමිත්ත තුළ හිත බැඳලා තද කරලා තියාගන්න. ඒකට අවශ්‍ය වෙනවා කාරණා 3. ආතාපි සම්පජානෝ සතිම. මේ සතර සතිපට්ඨානෙ පුරාම හැම භාවනාවක් ගැනම අපි කතා කරනකොට අපිට වැදගත්ම වෙන කාරණා 3 ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය. සම්පජාන කියන්නේ නුවණ. දැන් අර පංච නීවරණ අරමුණු හිතට එනකොට නුවණ තියෙන්න ඕනේ. මේක කුසල්ද අකුසල්ද? මම වාඩි වුණේ මොකටද මේවා හිතන්නද භාවනා කරන්නද? මොනවද මම මේ හිතන්නේ? මේක හොඳ නෑ. මම මේ අරමුණෙන් හිත ගන්නවා. එතකොට මේ විදිහට ඔබේ හිත දුවන අරමුණු ඔස්සේ ඒකේ කුසල් අකුසල් හොඳ නරක හිතලා සැනින් භාවනා අරමුණට හිත ගන්න නම් සම්පජාන හොඳ නුවණක් පවත්වන්න ඕනේ. සතිමා හොඳ සිහියක් තියෙනවා. ඒ සිහියෙන් ඉන්න කෙනා තමයි හිත නීවරණයකට වැටිච්ච ගමන් සැනින් දන්නවා. භාවනා අරමුණෙන් පිටතට හිත ගිය ගමන් දන්නවා. සිහියෙන් ඉන්න කෙනා දැන් මගේ හිත වෙන අරමුණකට ගියා. ආයි අරමුණට ගේන. ඒ නිසා භාවනාව පටන් ගන්නකොට අමාරුයි. බොහෝ දෙනෙක් අපි භාවනාව ගැන කතා කරන වැඩසටහන් ලංකාපුරා අපි භාවනා වැඩසටහන් ධර්මදේශන අවුරුදු ගානක් අපි කරා. භාවනාව පුරුදු කරන කොච්චරනම් අපි ඇවිල කතා කරනවාද. බොහෝ දෙනෙකුට මේක පටන් ගන්නකොට තියෙන ප්‍රධානම ප්‍රශ්නය විනාඩියක්වත් අඩුම ගාන විනාඩි 4-5ක් හිත හුස්ම රැල්ලේ පිහිටවන්න බෑ. සමහරුන්ට තමන් ගැන විශාල කලකිරීමක් ඇතියෙනවා. අයියෝ මට මේක කරගන්න බෑනේ. ඇයි මට මෙහෙම වෙන්නේ? මේවා මගේ හිත මෙච්චරම මට අරමුණකට ගන්න බැයිද? මෙච්චර පහත් හිතක්ද මට තියෙන්නේ කියලා තමන්ගේ හිත ගැන තමන්ටම කලකිරීම ඇති වෙනවා භාවනා කරන්න උත්සාහ ගනිද්දී. ඒ තරමකට හිත කලබලයි. අපේ පාලනයෙන් තොරයි. ඒ නිසා මුලදී වැදගත්ම දේ අරමුණට හිත ගන්න නැවත නැවතත් ගන්න උත්සාහය. ඔබ හුස්ම රැල්ලේ හිත පිහිටෝනකොට 10 වරක් හිත දුවන්න පුළුවන්. ඒ යන හැම වෙලාවකම ආයිමත් ගෙනහල්ලා භාවනා අරමුණේ හිත තියන්න. ආයි හුස්ම ගැන හිත ඉන්නකොට ආයි මොනවා හරි මතක් වෙනවා. ආයි ගෙනහල්ලා හුස්ම රැල්ලේ හිත පිහිටවන්න. ආයි හිතනවා මං ආනාපාන සතිය වඩන්නේ. මං හුස්ම දිහා බලනවා. ආයි කීප වතාවක් ආශ්වාස ප්‍රශ්වාස දිහා හොඳට බලාගෙන ඉන්නකොට ඔන්න වෙන මොනවා හරි මතක් වෙනවා. වැඩකටත් නැති දේවල් ඒ ඔස්සේ හිත දුවනවා. එතකොට මේ විදිහට තමයි පළවෙනි පියවර සෝ සතෝ වස්ස සති සෝ සතෝ පස්ස සති. හොඳට සිහියෙන් ආශ්වාස කරනවා. සිහියෙන් ප්‍රශ්වාස කරනවා. මතක තියාගන්න මේක ලේසි නෑ පටන් ගන්න. ඒ නිසා දවසක් දෙකක් සතියක් මාසයක් භාවනා කරලා අපේ හිත විසිරෙනවා කියලා ඔබ භාවනාව නැවැත්වුවොත් ඔබ එතනම පරදිනවා. ඔබ නැවත නැවත වීරිය අවශ්‍යයි. ආතාපි කෙලෙස් තවන වීරියක්. ඔබ කාලයක් භාවනා කරගෙන යනකොට කාලයක් වීරිය වඩනකොට ඔබට පුරුදු වෙනවා. මේ හැම දෙයක් මෙහෙමයි. භාවනාව විතරක් නෙමෙයි. ඔබ හිතන්න කවදාවත් වාහනයක් පදවපු නැති කෙනෙක් රියදුරු ආසනයක වාඩි කරලා ඔහුට යතුරක් දීලා වාහනේ ස්ටාර්ට් කරලා දෙනවා අරන් යන්න පුළුවන්ද? ජීවිතේට වාහනයක් පදවපු නැති කෙනෙකුට ඒ කිසිම දැනුමක් නැහැ. ඊළඟට දවසක් කවුරු හරි ඉස්සරහින් වාඩි කරලා අරගෙන යනවා. පළවෙනි දවසේ කවුරු හරි කියලා දීලා ටික වෙලාවක් තනියෙන් වාහනයක් අරගෙන යන්න දුන්නොත් පුළුවන්ද? ඒත් බෑ. කාලයක් පුරුදු වෙන්න ඕනේ. හොඳ රියදුරෙක් කියන්නේ අවුරුදු ගානක පළපුරුද්දක් තුල ගොඩනැගෙන කෙනෙක්. අපි දන්නවා බොහෝ දෙනෙක් රියදුරු රැකියාවකට කෙනෙක් ගන්නකොට එයාගේ පළපුරුද්ද බලනවා. මෙයා වාහන ඉලවන්න පටන් අරන් කොච්චර කාලයක්ද? මොන වගේ වාහනද පදවලා තියෙන්නේ? ඒ අතර මොන වගේ අනතුරු සිද්ධ කරගෙන තියෙනවද? පළපුරුද්ද කොහොමද? ඒ විතරක් නෙමෙයි ඒ කෙනා වාහනයක් පාරේ පදවගෙන යන ආකාරය ඔබ දන්නවා. ලයිසන් එකක් ගන්න ගියත් ඔබ රියදුරු බලපත්‍රයක් අලුත් කරගන්න ගියත් ඒ නිලධාරියෙක් ඇවිල්ලා ඔබ වාහනේ පදවන හැටි ඔබ වාහනේ හරවන හැටි ඒ තිරිංග ක්‍රියාත්මක කරන හැටි හැම දෙයක්ම පරීක්ෂා කරලා එතන ලකුණු දෙනවා. එතකොට ඒ තුල තමයි ඔබේ ඒ රියදුරු බලපත්‍රය තීරණය වෙන්නේ. එතකොට ඒ වගේ මේ භාවනාව ලේසි දෙයක් නෙමෙයි.
කාලයක් ප්‍රගුණ කරන්න. කාලයක් පුරුදු කරන්න. එතකොට හොඳ දක්ෂරිය දුර බුදුහාන්දුරු මම මේ උපමාව ගත්තේ බුදුරජාණන් වහන්සේ භාවනාව ගැන විස්තර කරන්නේ මහණෙන යානාවක් පදවන කෙනෙක් වගේ. දක්ෂයෙක් බවට පත්වෙන්න කෙනවා භාවනාව තුළ බුදුහාන්දුර උපමාව ගන්න. යානාවක් පදවන කෙනෙක් ඒ කාලි බුදුහාන්දුරයන් කාලේ අද වගේ වාහන නැති වුණාට ඒ කාලෙත් අස්වරත නොයෙක් විදිහේ. සතුම් මාර්ගෙන් යන රථ තිබිලා තියෙන. ඒ රථ පදවන රථාචාරයවරු ඉඳලා තියෙන. එතකොට දක්ෂ රථාචාරයවරයෙකුට ඒ වාහනය හොඳට පාලනය කරගෙන කිසිම කෙනෙකුට පාරය අනේන කෙනෙකුට තවත් වාහනකට අනතුරක් නොවෙන විදිහට ඕනෑම ගමනක් ගිහිල් අනතුරක් නොවෙන විදිහට ඔහුට එන්න පුළුවන් විශ්වාසයෙන් ඇයි ඔහුට ඒ තුළ හොඳ පලපුරුද්දක් තියෙන. ඒ වගේ භාවිතා බහුලී කතා නිතර නිතර කරන්න බහුල වසයෙන් වඩන්න යානාවක් වාහනයක් පදවන කෙනෙක් වගේ දක්ෂයෙක් බවට පත්වෙන්නකි. ඒ පිණිස පිංහතුනි ඔබ භාවනා කරන කෙනෙක් නව ඔබ නිතර භාවනා කරන්න. ඊළඟට දැන් අර සිහියෙන් ආශවාස කරනවා සිහියෙන් ප්‍රශ්වාස කරන. ඕක තමයි පටන් ගැන්න. කාලයක් හොඳට භාවනා කරගෙන උත්සාහ කරගෙන යනකොට ඔබට තේරෙන ඔබේ හිත හුස්ම රැල්ලි පිහිටනවා තැම්පත්වෙනවා. දැන් අර මුල් දවස්වල වගේ ගොඩාක් හිත අරමුණ ඔස්සේ දුවන්ඩි නෑ බොහෝ වෙලාවක් ඔබට භාවන අරමුණ ඉන්න පුළුව. එහෙම හිත වැඩීගෙන යනකොට අන්න දැන් ඔබට හුස්මරැල්ලි වෙනස්කං වැටහෙන්න පටන් ගන්න. දීගංවාස සන්තෝ දීගං අස සාමීති පජානාති. දීගංවා පස්ස සන්තෝ දීගම් පස සාමීති පජානාති. රස්සංවාස සන්තෝ රස්සං අස සාමීති පජානාති. රස්සංවා පස්ස සන්තෝ රස්සම් පස සාමිති පජානාති. එතකොට අන්න දීර්ඝාස්වාස දීර්ඝ ප්‍රශ්වාස හොඳට තේරෙන. කෙටියෙන් හුස්ම ගන්නකොට කෙටියෙන් හුස්ම හෙලනකොට තේරෙන. දැම් මතක තියාගන්න මෙතනද අපි වුවමනාවෙන් හුස්ම ගන්නවා නෙමේ. හොඳට සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස දිහා බලාගෙන හිටිය හිත පිහිටෙව්වා හුස්ම රැල්ල තුළ කාලයක් භාවනා කරගෙන යනකොට හිත හුස්ම රැල්ල තුළ පිහිටලා ඒ තුළ සිහිය වැඩෙනකොට හුස්ම රැල්ලෙ වෙනස්කං දැන් හොඳට ප්‍රකටව තමන්ට වැටහෙනවා. පජානාති යන නුවනින් දැනගන්න. දීගංවා අසසන්තෝ දීගං අසසාමිති පජානාති. දීර්ඝ ආශ්වාසයක් නම් දීර්ඝ අශ්වාසයක් කියලා හොඳට නුවනින් දැනගන්න. දීර්ඝව වුවමනාවෙන් හුස්ම ගන්නවන් නෙමේ. බොහෝ දෙනෙකුට මේ ආනාපාන සතිය පැටලෙන අවුල් කරගන්න තැන තමයි වුවමනාවෙන් හුස්ම ගන්න හෙලන්න පටන් ගන්න ආනාපාන සතිය තුළ. හුස්ම රැල්ල තමන්ගේ පාලනයකට ගන්න උත්සාහ කරන. දන්නෙම නැතුව හිත විසිරෙනකොට ඒක නවත්ත ගන්න වේවා එක්කෝ හුස්ම රැල්ලෙ හිත තියාගන්න වුවමනාවට වේවා ඔන්න මං හුස්ම ගන්නවා කියලා ආශ්වාසයක් කියලා වුවමනාවෙන් හුස්ම ගන්න. ප්‍රශ්වාසයක් කියලා වුවමනාවෙන් හුස්ම හෙලනවා. එතකොට අර ස්වභාවික රටාවට එහා ගෙහිල්ලා වුවමනාවෙන් හුස්ම ගැනීම තුළ ටික වෙලාවක් භාවනා කරගෙන යනකොට සමහරලාට පපුව හිර වෙනවා වගේ දැනෙනවා. පපුව පෙනහළු හිරිවැටලා වගේ දැනෙනවා. හුස්ම ගැනීම අපහසුවක් දැනෙනවා. ඒක භාවනාවේ වැරද්දක් නෙමෙයි ඔබ කරපු ක්‍රමේ වැරද්ද. එනිසා මතක තියාගන්න කොයිම ආකාරයකටවත් ස්වභාවික හුස්ම තුළ සිහිය පිහිටෝනවා මිසක් වුවමනාවෙන් වීරියෙන් හුස්ම ගන්න යන්නේ. එතකොට සිහිය දියුණු වෙනකොට වැඩෙනකොට හුස්ම රැල්ලේ වෙනස්කම් ප්‍රකටව තේරෙනවා. ඔන්න දෙවනි පියවර. ඊට පස්සේ තුන්වෙනි පියවර තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති. අන්න සබ්බකාය මේ හුස්ම රැල්ල කයත් එක්ක බැඳිච්ච දෙයක්. ආනාපාන කය හැටියට බුදුහාමුදුරු මේ හුස්ම රැල්ල විස්තර කර. කාය සංකාර කය හා බැඳී පවතින්. ඒ නිසා මේ හුස්ම රැල්ල කයත් එක්ක බැඳී පවතින ආකාරය හොඳට තේරුම් ගනිමින් ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරන. දැන් මේ මට්ටමට එනකොට ගොඩක් හිත පිහිට ලහුස්ම රැල්ලි. අර නොයෙක් නීවර නොස්සේ දුවන ගතිය දැන් අඩුයි. බොහෝ වෙලාවක් හිත හුස්ම තුළ හිත පිහිටවන්න පුළුව.
දැන් එයාට හුස්ම රැල්ල වෙනස්කං හොඳට තේරෙනවා. ඒ වගේම හුස්ම රැල්ල සබ්බකාය පටිසංවේදී කියන කයත් එක්ක බැඳී පවතින ආකාරය තේරුම් ගනිමින් සික්කති හික්මෙනවා. අස්ස සිස්සාමති සික්කති පස්ස සිස්සාමති සික්කති. එයා හික්මෙනවා කයත් එක්කම හුස්ම රැල්ලේ තියෙන බැඳීම තේරුම් ගනිමින් ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරන. දැන් හොඳට මතක තියාගන්න සිහිය තියෙන හුස්ම රැල්ලෙමයි. තේරුම් ගන්නවා නුවනින් වටහා ගන්නවා හුස්ම රැල්ලේ දිග කෙටි හුස්ම හැබැයි හුස්ම රැල්ලෙන් පිට හිත අරගෙන යන්නේ. දැන් මේ මට්ටමෙනුත් ඉස්සරහට හොඳට හිත වැඩීගෙන යනකොට පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති. පස්සම් භයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්කති. කාය සංකාර ඒ ගැන අර හුස්ම රැල්ල ආශ්වාස ප්‍රශ්වාස සංසිදෙනවා. ඉතාම සියුම්ම දැනෙනවා. ඒ සංසිදෙන හුස්ම හොඳට තේරුම් ගනිමින් කාය සංකාර සංසිදවමි. ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා. ඒ විදිහට හොඳට සංසිදිච්ච හුස්ම තුළ හිත පිහිටවාගන්න සික්කති පුරුදු වෙනවා. එතකොට මේ මට්ටමට එනකොට මතක තියාගන්න ගොඩක් ආනාපාන සති භාවනාව වැඩිලා. ඒ නිසා ඉතාම සියුම්ම හුස්ම වැටෙනකොට. දැන් සමහරුන්ගේ සිහිනුවන අඩුවනාට පස්සේ මේ මට්ටමට වැඩෙනකොට සමහරුන්ගේ සිහිය නුවන අඩුනම් හුස්ම නොදැනී යනවා සමහරුන්ට. සමහර බොහෝ දෙනෙක් භාවනා කර අත්දැකීන් තියෙන අය ආනාපාන සතිය වඩාගෙන යනකොට හුස්ම දැනුන් නෑ කියන. හුස්ම තේරෙන්නේ සමහරුන්ට හුස්ම නෑ වගේ මතක තියාගෙන හුස්ම නැත්ති නෑ හුස්ම වැටෙනවා. හැබැයි සංසිදිලා ඉතාම සියුම්ම හුස්ම වැටෙනවා. ඒ සංසිඳෙන හුස්ම තේරෙන්නේ සමහරුන්ට. සමහරයගේ හුස්මේ රටාව වෙනස් වෙනවා. ඔබ භාවනා කරනකොට ඔබට තේරෙයි හුස්මේ රටාව ටික වෙලාවකට ලොකු හුස්මක් වැටිලා හුස්ම නැතුව වගේ ටික වෙලාවක් තියෙන. එහෙම තිබිල ආයි කෙටි හුස්ම කීපයක් වැටිලා ආයි ලොකු හුස්මක් වැටෙන. එතකොට මේ වගේ අපි භාවනා කරගෙන යනකොට අපිට එක භාවනාව තුළ හුස්ම රැල්ලේ අත්දැකින් වෙනස්කං ඇතින එකක් බයවෙන්න ඕන දේවල් නෙමේ. අපි ඒ සියල්ල හුස්ම රැල්ලි හැම වෙනස්කමක්ම තේරුම් ගනිමින් හුස්ම රැල්ල සංසිදවමින් ඉතාම සියුම්ම සංසිදෙන හුස්ම පවා සිහිය පිහිටවාගෙන ඒක තුළ හිත පිහිටවාගෙන ආශ්වාස කරන්න ප්‍රශ්වාස කරන්න පුරුදුවෙන. බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය ගැන ලස්සන උපමාවක් පෙන්වා. ඒ තමයි ඔබ දන්නවා මේ යතුගාන මේ වඩු මහත්තුරු ගැන හිතන්න ඔය සාමාන්‍යෙන් අද හදපු උළුවහු ජනල්ගෙවල්ලෝට ගෙන අල්ලනෝගේ නෙමේ ඔබට මතක ඇති පුංචි කාලවල්වල වැඩි හිටියන්ට ඉස්සර ලී ඉරුවා දිග කියත්වලින් ලී කොට ඉරනවා කෙනෙක්ේ කොටේ උඩ ඉන්නවා කෙනෙක් පල්ලෙහා ඉන්න අර දිග කියත්වලින් ඉරනවා. එහෙම තමයි ඉස්සර ලීරුවේ. ඊළඟට යතු කැටේ කියලා තියෙන මේ යතු කැටෙන් යතු ගානු. එතකොට ඒ යතු ගානකොට බුදු හාමුදුරු උපමාවට පෙන්නනවා එක්කෝ වඩු මහත්තේ කරි යාගේ ගෝලෙක් හරි භමකාරෝවා භමකාරන්තේවා සීවා දීගංවා අඥ්ඥන්තෝ දීගං අංජහමීති පජානතියා දීර්ග වසයෙන් යතු ගානකොට ඒ යතු ගානකොට ටිකක් අත දිගට යතු ගානු. එදකොට එයාට දන්නවා මන්දැම්මි දිගට යතු ගාන. ඊළඟට ළඟ සමටර් ලීවල ගැට වගේ යහුවිච්ච තැන්වල යා ළඟ යතු ගාන ඔබ යතු ගානො දැකලා තියෙන හොඳට මතක් වෙනවා. එතකොට එයා දන්නවා ළඟ මම මේ යතු ගාන්නේ කියලා අර හොඳ අවධානයෙන් සිහියෙන් යතු ගාන කෙනෙක් ඒ දීර්ඝව යතු ගානවා ළඟ කෙටියෙන් යතු ගානකොට ඒ හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ ඒ විදිහට මේ හුස්ම රැල්ලි වෙනස්කම් දකින්න කෙන හොඳ සිහිය දීර්ඝ ආශ්වාස කෙටි ආශ්වාස දීර්ඝව හුස්ම වැටෙනවා කෙටියෙන් හුස්ම වැටෙනවා. ඊළඟට මේ හුස්ම රැල්ල සබ්බකාය පටිසංවේදී මේ කයත් එක්කම බැඳී පවතින ආකාරය හොඳ සිහියෙන් දකිනවා. ඊළඟට පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති. හුස්ම රැල්ල කාය සංකාර සංසිදෙද්දී හොඳට ඒ සංසිදිච්ච සියුම් හුස්ම තුළ හිත පිහිටවාගෙන ආශ්වාස ප්‍රශ්වාස කරන.
මේ මට්ටමෙන් ඉහලට යනකොට ඉහළ සමාධි ධ්‍යාන මට්ටංවලට ආනාපාන සතියෙන් හිත දියුණු කරගන්න පුළුවන්. දැන් ඔය මට්ටමට එනකොට එතනින් එහාට අර සංසිඳිච්ච හුස්ම තුළ හිත පිහිටනකොට හුස්ම සැහැල්ලු වෙද්දිම කය සැහැල්ලු වෙන්න පටන් ගන්න. කයට ලොකු සැපයක් දැනෙන අර හුස්ම සංසිඳෙනවත් එක්කම කය සංසිඳෙනවා. සැහැල්ලු වෙනවා. ඒ තුළ සැපයක් එක්ක සොකිනෝ චිත්තන් සමාධියතියේ සැපයත් එක්කම හිත සමාධිගත වෙනවා. එතකොට එතනින් එහාට තියෙන ධ්‍යාන මට්ටම් සමාධි මට්ටම් වලට ආනාපාන සතියෙන් හිත වඩා ගන්න පුළුවන්. අපි කතා කරන්නේ මේ කායානුපස්සන සතිපට්ඨානෙ සඳහන් කායානුපස්සනා කොටසේ ටික. එතකොට බුදුහාඳුරු පෙන්වනවා දැන් මේ විදිහට ආනාපාන සතිය වඩන කෙනා මේ හුස්ම රැල්ල කයත් එක්ක බැඳී පවතින ආකාරයත් එක්ක අපේ කයේ රූපයේ ස්වභාවයක් තේරුම් ගන්න උත්සාහ ගන්න. ඉති අජ්ජත්තංවා කායේ කායානුපස්සේ විහෙරති. එයා මේ හුස්ම තමන්ගේ කයත් එක්ක බැඳී පවතින ආකාරයත් එක්ක මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කයේ යථා ස්වභාවය හොඳට නුවණින් ආනාපාන සතිය තුළ තේරුම් ගන්න. ඒ වගේම යා දකිනවා බාහිර අයගේ මේ හුස්ම කාය සංඛාර. ඒකත් මේ වගේමයි. කයත් එක්ක බැඳී පවතින්නේ මේ විදිහටමයි. බහිද්ධාවා කායේ කායානුපස්සේ විහෙරති. බාහිර අයගේ අන් අයගේ කයේ ඒ ස්වභාවයත් මේ හුස්මත් එක්ක බැඳී පවතින්නේ මේ ආකාරයටමනේ කියලා ඒකත් තේරුම් ගන්න. ඊළඟට අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සේ විහෙරති. තමා තුළත් බාහිර අයත් තුළත් මේ කයේ ස්වභාවය එකම ස්වරූපයකින් පවතින්නේ කියලා හොඳට තේරුම් ගන්නවා වගේම සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ කයේ හට ගැනීම නැතිවීම මේ හුස්ම රැල්ලේ වෙනස්කම් එක්ක එතනින් එයාට අනිත්‍ය දකින්න පුළුවන්. මේ හුස්ම හට ගැනීම නැතිවීම හුස්ම රැල්ලේ වෙනස්කම් ඒ හැම දෙයක් තුළම මේ කයේ ඇතිවන වෙනස්කම් කයේ අනිත්‍ය ස්වභාවය හට ගැනීම නැතිවීම හොඳට ආනාපාන සතිය තුළ එතනින් විදර්ශනාවට හැරෙන්න පුළුවන්. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ විනාශ වෙමින් වෙනසෙමින් අනිත්‍ය වෙමින් යන කයේ ස්වභාවය හොඳට තේරෙන. සමුදේ වය ධම්මානුපස්සීවා හට ගැනීමත් නැතිවීමත් කෙන මේ දෙකම හොඳට තේරෙන. ඒ වගේම අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. මේ කයේ යථා ස්වභාවය මෙන්න මේ විදිහටයි කියලා හොඳට සිහිය පිහිටවාගෙන සිහියෙන් දකිනවා. යාවදේව ඥාන මත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහරති. නචකින්චි ලෝකයේ උපාදියති ඒවම්පිකෝ භික්කවේ බික්කු කායේ කායානුපස්සී විහරති. මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ ආනාපාන සති කොටස ආනාපාන සති භාවනාව දියුණු කරගන්න ආකාරී සතර සතිපට්ඨානේ ආනාපාන සති කොටසෙන් අපිට ඉතාම පැහැදිලිව විස්තර කරලා තියෙන. තිය නිසා ඔබට මේ දේශනාව තුළ විශේෂෙන් අද හොඳට මේ දේශනාව අහගෙන හිටියනම් ඒ වගේම අපි ඔබට මීට කලින් දැනුම් දුන්නා ධර්ම දේශනා තුළ මේ දේශනා ඔබ පටිගත කරගන්න. ඔබට මේ දේශනා අවසානි පවා බොහෝ පිරිසක් මේ දේශනාවල් සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කරනවා පටිගත කරලා අන්තර්ජාලයට මුදාහරිනවා. ඔබට පුළුවන් නම් මේ දේශනාවල් ළඟ තියාගන්න. මොකද භාවනාව කවද හරි ඔබ නිවන් දකින්න උත්සාහ කරන දවසට භාවනාව වඩන්න ගත්ත දවසට මේ දේශනාවල් ඔබට ඉතාම ප්‍රයෝජනවත් කල්්‍යාන මිත්‍රයෙක් බවට පත්වෙන. ඒ නිසා මේක වටිනාකම දැනෙන්නේ භාවනාව පටන්ගත්ත කෙනාට භාවනාව කරගෙන යන කෙනාට තිය නිසා මේ ආනාපාන සතිය ගැන කායානු පස්සනා ගැන සතර සතිපට්ඨානි ගැන මේ දේශනා කීපේ මේ දේශන පෙළ බොහොම සද්ධාවෙන් ගෞරුවයෙන් ශ්‍රවණය කරා. මේ දේශනා ග්‍රහණය කරගන්න තමන්ගේ ජීවිතයට එකතු කරගන්න මේ හැම දේශනාවක් ඔස්සේම ප්‍රායෝගිකව ධර්මය දියුණු කරන්න උත්සාහයක් ගන්න. ඔබට මේ ජීවිතය තුළ ලැබිච්ච වටිනා මනුස්ස ජීවිතය තුළ ධර්මයෙන් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුව. එනිසා පින්වතුනේ මේ දේශනාව හැම වෙලාවෙන් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරද්දි පෙන්වා ඒ කායන අයං භික්කවේ මක්ගො මහණෙන එකම මාර්ගයක් තියෙන. සත්තානං විසුද්ධිය කෙලෙසුන්ගෙන් අපිරිසිදු වෙලා කෙලෙසුන්ගෙන් වැහිලා ඉන්න සත්වයන් හිත් කෙලෙස් වලින් පිරිසිදු කරගන්න.
සෝක පරිද්ධවාන සමතික්කමය කායික මානසික දුක් දොම්නස් ශෝක වැලපීමලින් නිදහස්වෙන් දුක්ක දෝමනස්හානං අත්තංගමයි දුක් දොම්නස් වලින් නිදහස්වෙන් නිබ්බානස්ස සච්චි කිරියයි නිවන සාක්ෂාත් කරගන්න එකම මාර්ගයක් තියෙනවා. ඒ තමයි යදිදන් චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨාන දේශනාව. ඒ වගේමයි මේ සතිපට්ඨාන දේශනාව අවසානයේ දින ඇතිව ප්‍රතිඵල පෙන්නපු දේශනාව. බොහෝ දෙනෙක් අනිව්ව කරලා අපිට ප්‍රතිඵල ලැබෙයිද ඕක හරියයිද මතකතියාගන්න මේ ධර්මය සන්දිිට්ටිකයි. මේ ජීවිතයේ ඔබ භාවනාව පටන්ගත්තත් ඔබට අත්දකින්න පුළුවන් ප්‍රතිඵල. තමා තුළට පමුණවාගෙන තමා තුළින් ඕපනයිකයි. ඒ නිසා ඒ සන්දිිට්ටික ප්‍රතිඵල කාල නියමයක් ඇතුව බුදුහාමුදුරුව පෙන්වා සතර සතිපට්ඨාන දේශනාව අවසාන. මහනෙන යමෙක් මේ දේශනාව බුදුහාමුදුරුව පෙන්නපු ආකාරයට පුරුදු කරනවන උපරිම අවුරුදු 7ක් යයි කියෝ. එතනින් මෙහා කාලේ අඩුකරල අඩු කළ බුදුහාමුදුරුව දින 7ක් පෙන්වා. වීරියවන්ත සිහිය නුවන වීරිය ආතාපි සම්පජානෝ සතිම හොඳට බලවත්. සිහිය නුවන වීරිය තියෙන කෙනෙකුට දින 7කුත් ඇති කීවා ප්‍රතිඵල ලබන්. දවස් 7ත් අවුරුදු 7ත් අතර කාලයක් තුළ දින ඇතිව ප්‍රතිඵල පෙන්නමින් බුදුරජාණන් වහන්සේ කරපු අසිරිමත්ම සිංහනාදයක් මදු දේශනාව තමයි සතර සතිපට්ඨාන දේශනා. තේනි සාපි ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා. ඔබේ ජීවිතය තුළ සතර සතිපට්ඨානය පුරුදු කරගන්න බණ භාවනාවට හිත පුරුදු කරගන්න හිත දමනය කරගන්න. ඔබටත් මේ ගෞතම බුද්ධ ශාසනය තුළ උතුම් වූ ධර්මීම දියුණු කරගන්න ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියල අපි හදවති මාශිර්වාද කරනවා. ඒවගේම මේ ධර්මය ශ්‍රවණය කරන අයට පුංචි පණවිඩයක් තියෙනවා. ඒ තමයි ඔබ දන්න අපි හොරණ සීල සුවාරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථාන පුුණ්‍ය භූමිය අපි භික්‍ෂූන් වහන්සේලා රෝගාතුර වුණාට පස්සේ රැක බලාගන්න රෝහලක් බඳු මධ්‍යස්ථානයක් කොරන සීල ස්වාරණ දික්හේනපුර ඒ පුුණ්‍ය භූමිය ඉදිකරා අපේ ළඟ නේවාසිකව ප්‍රතිකාර ලබන ස්වාමීන් වහන්සේලා මේ වෙනකොට 35 නමක් පමණ වැඩඉන්නවා. කාලයක් පුරාපි අවුරුදු 5ක පමණ කාලයක් මේ පුුණ්‍ය භූමිය පවත්වගෙනාව බොහෝ ගිලන් ස්වාමීන් වහන්සේලාට පිහිටක් වෙමින් තින් මේ පුුණ්‍ය භූමියේ බොහෝ සේවක පිරිසක් සේවය කරනවා. ගිලන් ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය සියලු පහසුකා ගිලං ආහාර සකස් කිරීම ඒ වගේම ගිලන් රථ පවා අපි යොදවල තියෙනවා. ඒ වගේ වෙනම කාර්යමණ්ඩලේ වෛද්‍යවරු ඒ ලොකු පිරිසක් යොදවල මේ පුුණ්‍ය භූමිය පවත්වගෙන යනවා. තින් පසුගිය ඇදිර නීති කාලයක්ත් එක්ක මේ රටේ ඇතිවෙච්ච මේ වසංගතය නිසා බොහෝ පිරිසකට දන් දෙන්න ඒ භූමියට එන්න පැමිණිච්චායට අවස්ථාව නැතිවුණා මාස දෙක පමණ කාලයක්. තින් දැන් මේ ඇදිරනීති ඉවත්වීමත් සමඟ බොහෝ පිරිසක් විමසනවා වෙනද වගේ එන්න. ඉතිං ඔබට වෙනද වගේ අපි තවමත් මේ තත්ත්වය සම්පූර්ණයෙන් පහවෙලා නෑ. ඉති ඒ නිසා ඔබ දානවලට එනකොට වෙනද වගේ බස් පිටිං පිරිස පිරිලා වාහනවල පිරිලා එන්න එපා කීප දෙනෙක් පමණක් එන්න. ඔබේ ආරක්ෂිත ඒ ක්‍රම ඔබ අනුගමනය කරන්න විශේෂෙන් අපේ සීල ස්වාරණ ඉදිරිපිට එන හැමෝටම අපි ඔබේ අත් හෝදගෙන ආයතනයට ඇතුල් වෙද්දි අත් හෝදලා ඒ වගේ විස බිජනාසකවලින් අත් පිරිසිදු කරලා ඒ වගේ මේ හැමෝම ආයතනයට ඇතුල්ලෙනකොට ඒ අයගේ වුණ පරීක්ෂා කිරීම අපේ වෛද්‍යවරු ඒ පිරිසගේ උපදේශ මත ඒ කටයුතු සිදු කරනවා. තිය නිසා එන කීප දෙනා පවා අපි ඒ විදිහට පරීක්ෂා කරලා ඇතුල් කරගන්න. ඉති ඒ සඳහා ඔබ සහයෝග ලබා දෙන්න. ඒ සඳහා ඔබෙත් සීල ස්වාරණය හැම දෙනාගේ මත ආරක්ෂාව වෙනුවෙන් අපි කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් අපේ ආයතනයට පැමිණිලා ඒ දාන කටයුතුවලට පින්කංවලට ටික දෙනෙක් හරි සම්බන්ධ වෙලා බොහෝ පිරිසක් නැතුව ඒ කටයුතු සඳහා උදව්පකාර කරන්න. ඒ වගේම අපි ඉදි කරන බක්කුල මහා සෑ චෛත්‍යය කටයුතු පසුගිය දිනවල අපි නවත්තලා තිබුණේ. අපි ඉදිරියේ ටික ටික හිමීට මේ කටයුතු අවසන්වීමත් එක් අපි ඒ ඉදි කරන බක්කුල මහා සෑ ඉදිරි කටයුතු අපි ආරම්භ කරනවා. ඉතින් ඒ සඳහත් ඔබට සිමින්ති ගඩොල් වගේ අමුද්‍රව්‍යවලින් සම්බන්ධ වෙලා උදව්පකාර කරන්න පුළුවන්. නිරෝගී භික්ෂූන් අතර අග තැන්පත් ඒ බක්කුල මහරහතන් වහන්සේගේ නාමයෙන් මේ ලෝකෙම ඉදිවෙන ඒ පූජනියම මහා සෑ අඩි 130ක පමණ උසකින් යුක්ත පූජනීය සෑයක් හැටියට විශාල චෛත්‍යයක් ඒ උතුම් බක්කුල මහා සෑ. ඉතින් ඒ සඳහත් ඔබට ඉදිරියේ
සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණයක් ඔබට සිහිපත් කරනවා. ඒ බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය, බක්කුල මහා සෑය පිහිට මේ සියලු පින්කම් වල පින් බලයෙන් මේ ලෝකේ පුරාම පැතිරීගෙන යන මේ වසංගත රෝග බිය ඉක්මනින් දුරු වේවා. අපේ රටටත් ලෝකයාටත් හැම දිනාටම සියලු යහපත සැලසේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.